ඉස්සරහට එන්න තියෙන ෆැන්ටසි සහ සයිෆයි TV සීරීස් ගැන කතා කරද්දී අපි Wheel of Time TV සීරීස් එක ගැන කතා කරා. නොවැම්බර් මාසයේදී මේ TV සීරීස් එක Amazon Prime ඔස්සේ බලා ගන්න පුළුවන්කමක් ලැබුණා. ඒත් එක්කම ලෝකේ ඉන්න ගොඩක් දෙනෙක් මේ TV සීරීස් එක ගැන අවධානය යොමු කරලා තිබෙනවා. විශේෂයෙන්ම මේක ඊළඟ Game of Thrones TV සීරීස් එක බවට පත් වෙන්න පුළුවන්ද කියන එකට. මොකද මේ Amazon Prime එකකිනුත් මේ TV සීරීස් එක ගන්න ප්‍රධානම හේතුව තමයි ඔවුන්ට මේ Game of Thrones වගේ ෆැන්ටසි TV සීරීස් එකක් අවශ්‍ය වෙලා තිබෙනවා. නමුත් ෆැන්ටසි පොත් කියවන අයට මේ කතාව අලුත් දෙයක් නෙමෙයි. මොකද ප්‍රීක්වල් එකක් එක පොත් 15ක් තියෙන බුක් සීරීස් එකක් තමයි මේ බුක් සීරීස් එක. එතකොට මේක ලියන්න පටන් ගත්තේ රොබර්ට් ජෝඩන් විසින්. නමුත් ඔහුට ඉවර කරන්න පුළුවන් කමක් ලැබුණේ පොත් 12ක් විතරයි. ඊට පස්සේ The Way of Kings ඒ වගේම Miss Bond කියන පොත් ලියපු බ්‍රැන්ඩන් සැන්ඩර්සන් විසින් තමයි මේ පොත් මාලාව අවසන් කරේ. දැන් මේ පොත් මාලාව TV සීරීස් එකක් විදිහට ඇවිල්ලා තියෙනවා. කොටස් 4ක්ම මේ රිවිව් එක රිලීස් කරන වෙලාව වෙනකොට ඇවිල්ලා තියෙනවා. නමුත් මේ කොටස් 4 තිබුණු කතාව ගැන කතා කරන්නේ නැතුව මේ ලෝකය ගැන විස්තරයක් තමයි මම මේ රිවිව් එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම මේකේ තිබෙන මැජික් සිස්ටම් එක මොන වගේද? ඒ වගේම මේ කතාවේ කතා කරන වීල් එක මොකක්ද කියන එක ගැන අපි මේ රිවිව් එකේදී කතා කරමු. මගේ නම තරණ විශ්වනාත්. මේ TV නාත් රිවිව්ස්. පළවෙනියටම අපි කතා කරන්නේ මොකක්ද මේ වීල් එක, ඒ වගේම ක්‍රියේටර් කවුද, ඒ වගේම මොකක්ද මේ TV සීරීස් එකේදී කතා කරන පැටර්න් එක කියන එක. ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් මේ Marvel Cinematic Universe එකේදී පවා ඔවුන් මේ full fledged universe එකක් නිර්මාණය කරලා තිබෙනවා. එහෙම නැත්නම් මේ ලෝකයේම මේ universe එකම ආරම්භ වුණේ කොහොමද? ඒ වගේම මොන ආකාරයේ cosmic powersද මේ universe එක නිර්මාණය කරන්න තිබුණේ කියන එකට ආදාළ අතීත කතාවක් තිබෙනවා. එතකොට මේ Wheel of Time කියන කතාවත් ඒ වගේමයි. නමුත් මේකෙදි මේ යුනිවර්ස් එක නිර්මාණය කිරීම හා සම්බන්ධ දෙවියන් ඔවුන් ගෝඩ් විදියට හඳුන්වන්නේ නැහැ. ඔවුන් හඳුන්වන්නේ ක්‍රියේටර් විදියට. මේකට ප්‍රධානම හේතුවක් තියෙනවා. මේක Wheel of Time කතාවට විතරක් නෙමෙයි, ගොඩක් මේ ආකාරයේ යුනිවර්ස් වලට අදාළයි. ඔවුන්ට මේ නිර්මාණය කරන ලෝකය සාමාන්‍යයෙන් අපි මේ ජීවත් වෙන පෘථිවියත් ඒ ඇදහිම් වලින් අයින් කරලා වෙනම මාවතක අරගෙන යන්න ඕන වුණාම තමයි ඒ විදියට කරන්නේ. එතකොට මේ ක්‍රියේටර් විසින් නිර්මාණය කරපු වීල් එකක් ගැන ඇත්තටම මේක කොස්මික් රෝදයක් විදියට අපිට හඳුන්වන්න පුළුවන්. මේ ආකාරයක වීල් එකක් නිර්මාණය කරා කියලා කියනවා. ඒ විතරක් නෙමෙයි මේ වීල් එක නිරන්තරයෙන්ම කැරකෙමින් තමයි තිබෙන්නේ. එතකොට මේ රෝදය ගැන සඳහන් කරද්දී මේ රෝදයට උල් 7ක්, ස්පෝක්ස් 7ක් තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ වගේම ඒ එක එක උලකින් එක ඒජ් එකක් යුගයක් නිරූපණය වෙනවා කියලා තමයි කියන්නේ. උදාහරණයක් විදිහට මේ TV සීරීස් එකේදී නිරූපණය කරන කතා කරන කාලය third age එක විදිහට තමයි හඳුන්වන්නේ. එතකොට first age එක second age එක මේ වෙනකොටත් ගත වෙලා හමාරයි. එතකොට අපි මේකේ first age එක කියලා ඇත්තටම මේ TV සීරීස් එකේදී එහෙම නැත්නම් මේ book සීරීස් එකේදී හඳුන්වන්නේ සාමාන්‍යයෙන් මේ අපි ජීවත් වෙන කාලය කියලා තමයි කියන්නේ. මේ පොත්වල ඒකට direct reference එකක් එහෙම නැත්නම් කෙලින්ම ඒ ගැන ආමන්ත්‍රණයක් නැහැ. නමුත් යම් යම් සංකේත තිබෙනවා මේ අපි ජීවත් වෙන කාලය ගැන තමයි first age එකේදී කතා කරන්නේ කියලා. ඒ වගේම second age එක හඳුන්වන්නේ ඊටාත්ම දියුණු යුගයක් විදිහට. මේක Age of Legends විදිහටත් හඳුන්වනවා. ඊට පස්සේ ඒ යුගයත් අවසන් වෙලා දැන් තුන්වෙනි යුගය තමයි තිබෙන්නේ. එතකොට දැන් මේ cosmic wheel එක ගැන කතා කරද්දී එහෙම නැත්නම් මේ Wheel of Time එක ගැන කතා කරද්දී මේ wheel එක කැරකීම තුලින් තමයි මේ කාලය කියන දේ ඇති වෙන්නේ. එතකොට මේ කාලය කියන දේවල් ඇති වෙනව විතරක් නෙමෙයි යම් ආකාරයක පැටර්න් එකක්. එහෙම නැත්නම් ග්‍රේට් පැටර්න් එකක් නිර්මාණය කරනවා කියලා කියනවා. මේ පැටර්න් එක තමයි සාමාන්‍යයෙන් මේ ලෝකේ මිනිස්සු ජීවත් වෙන ඒ රියැලිටි එක. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් කාරණාව තමයි මේ වීල් එක හේතුවක් වෙනවා ටයිම් එක සහ රියැලිටි එක නිර්මාණය කරන්න. ඒ විතරක් නෙමෙයි මේ පැටර්න් එකේ තිබෙන විශේෂත්වය තමයි මේ පැටර්න් එක නිර්මාණය වෙන්නේ ක්‍රියේටර්ට ඕන විදිහට. ඒ නිසා තමයි මේකට ග්‍රේට් පැටර්න් විදිහට හඳුන්වන්නේ. ඒ විතරක් නෙමෙයි අර වීල් එක මොනතරම් වාරයක් කැරකුණත් ඒ හැම වාරයකදීම මේ ග්‍රේට් පැටර්න් එක මොෝලස් එකම විදිහට තියෙනවා කියලා තමයි කියන්නේ. යම් යම් සුළු දේවල් චරිත වෙනස් වෙන්න පුළුවන්. නමුත් මේක අර සංසාර චක්‍රය වගේ එහෙම නැත්නම් හැමදේම රිපීට් වෙනවා වගේ නිරන්තරයෙන්ම එකම දේ ආය සිදුවෙන ස්වරූපයක් තමයි තිබෙන්නේ. එතකොට අපිට මෙතෙන්දි කතා කරන්න පුළුවන් වෙන කාරණාව තමයි දැන් මේ වීල් එක ටර්න් වීමෙන් ඇති වෙන ඒ ග්‍රේට් පැටර්න් එක ක්‍රියේටර්ට අවශ්‍ය විදිහට සිද්ධ වෙන නිසා මිනිස්සු සාමාන්‍යයෙන් විශ්වාස කරන දෙයක් තමයි තමන්ට සිද්ධ වෙන, තමන්ට මුහුණ දෙන්න සිද්ධ වෙන හැම දෙයක්ම අර ක්‍රියේටර් විසින් ඉන්ටෙන්ඩ් කරපු විදිහට තමයි සිද්ධ වෙන්නේ කියලා. මේක අර සාමාන්‍යයෙන් අපි දෛවය ගැන විශ්වාස කරනවා. සමහරක් වෙලාවට අපි කියනවා දෙවියන් වහන්සේගේ කැමැත්ත එහෙම නැත්නම් කර්මය නිසා තමයි මේ දේ සිද්ධ වෙන්නේ කියලා. එතකොට මේ කාරණාවට ඊටාත්ම සමාන දෙයක්.
ඊළඟට අපි කතා කරන්නේ ඩාර්ක් වන් ගැන. එතකොට මේ ක්‍රියේටර් විසින් එහෙම නැත්නම් මේ ක්‍රියේටර්ව ලයිට් විදියටත් හඳුන්වනවා. මේ ක්‍රියේටර් වීල් ඔෆ් ටයිම් එක නිර්මාණය කරද්දී ඒත් එක්කම ඇතිවෙච්ච කොස්මික් ෆෝස් එකක් තමයි මේ ඩාර්ක් වන් විදියට හඳුන්වන්නේ. එහෙම නැත්නම් මේක ඊවිල් ෆෝස් එකක්. සාමාන්‍යයෙන් අපි කතා කරන කාරණාවක් තමයි ඕනම බලයකට සමාන හා ප්‍රතිවිරුද්ධ බලයක් තිබෙනවා කියලා. එතකොට මෙතනදිත් ඒ වගේම මේ ගොඩක් කතාවලදී වගේම මේ ක්‍රියේටර් විසින් එහෙම නැත්නම් මේ ලයිට් විසින් නිර්මාණය කරන බලයටම සමාන සමහරක් වෙලාවට ඊටත් වඩා ප්‍රබල ඊවිල් ෆෝස් එකක් විදිහට තමයි මේ ඩාර්ක් වන් මේ කොස්මික් පවර් එක හඳුන්වන්නේ. එතකොට ක්‍රියේටර් කරපු වැඩේ මේ වීල් එක නිර්මාණය කරද්දී එහෙම නැත්නම් මේ හැමතිස්සෙම කැරකෙමින් තිබෙන ඒ වීල් එක නිර්මාණය කරද්දී ඒකේ මැද මේ ඩාර්ක් වන්ව හිර කරා කියලා තමයි කියන්නේ. එතකොට දැන් මේ හිර වෙලා ඉන්න ඩාර්ක් වන්ගේ ප්‍රබලම මිෂන් එක. එහෙම නැත්නම් ඔහුට ඌමනා එකම දේ තමයි මේ හිරෙන් නිදහස් වෙන්න. එහෙම නැත්නම් මේ වීල් එක කඩලා දාන්න. වීල් එක කඩලා දාන එක විතරක් නෙමෙයි ඔහුගේ ඊළඟ බලාපොරොත්තුව තමයි මේ ග්‍රේට් පැටර්න් එක විනාශ කළා ඔහුට ඌමනා විදිහට ඒ පැටර්න් එක ආයෙසරක් අලුත් විදිහට නිර්මාණය කරන්න. එහෙම නැත්නම් අර ඊවිල් විදිහට මේ යුනිවර්ස් එක මේ වර්ල්ඩ් එක නිර්මාණය කරන්න තමයි ඩාර්ක් වන්ට ඌමනා වෙලා තිබෙන්නේ. ඊළඟට අපි කතා කරන්න ඕන ප්‍රධානම කාරණාවක් තමයි මොකක්ද මේ වන් පවර් කියන එක. එතකොට මේ වන් පවර් කියන එක එන්නේ ට්‍රූ සෝස් එකෙන්. එතකොට ට්‍රූ සෝස් එක කියලා කියන්නේ අර මං කලින් සඳහන් කරා ක්‍රියේටර් විසින් මේ වීල් එක ටර්න් කරන්න එහෙම යූස් කරන පවර් එක තමයි මේ ට්‍රූ සෝස් එක විදිහට හඳුන්වන්නේ. එතකොට ඒ ට්‍රූ සෝස් එකෙන් එන වන් පවර් එක පාවිච්චි කිරීමේ හැකියාවක් තිබෙනවා මේ ලෝකේ ඉන්න සමහර මිනිසුන්ට. එතකොට මේ පවර් එක කොටස් දෙකක් තිබෙනවා. මේක මේල් කොටස සහ ෆීමේල් කොටස විදිහට තමයි හඳුන්වන්නේ. මේල් කොටස හඳුන්වන්නේ සයිඩීන් කියලා, ඒ වගේම ෆීමේල් කොටස හඳුන්වන්නේ සයිඩා කියලා. එතකොට ඔයාලා දන්නවනම් මේ යින් යැන් කියන සංකේතය මේ යින් යැන් සංකේතයේ තිබෙන කොටස් දෙක විදිහට තමයි මේක හඳුන්වන්නේ. ඒ කියන්නේ මේ දෙකම එකතු වෙලා තමයි වන් පවර් එක ඇති වෙලා තිබෙන්නේ. නමුත් අර channel කිරීම සම්බන්ධයෙන් ගත්තොත් එහෙම නැත්නම් මේ වන් පවර් එකට ටැප් කිරීම හා සම්බන්ධයෙන් ගත්තාම ගැහැණු අයට විතරයි මේ සයිඩා කියන පවර් එකට ටච් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ. ඒ වගේම පිරිමි අයට විතරයි මේකේ සයිඩීන් කියන පවර් එකට ටච් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ. එතකොට ඔයාලා Star Wars movies බලලා තියෙනවා නම් මේ වන් පවර් එක කියලා කියන්නේ Star Wars movies වල එන ඒ ෆෝස් එක වගේ එකක්. ඒ කියන්නේ ඒ ෆෝස් එක ගත්තාම හැම කෙනාටම ඒ ෆෝස් එකට ටැප් කරන්න බෑ වගේම මේ කතාවලදීත් මේ වන් පවර් එකට ඒ කියන්නේ මේ සයිඩින් සහ සයිඩා කියන ඒ බලවලට ටැප් කරන්න හැම කෙනාට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඊටාත්ම කිහිප දෙනෙක්ට විතරයි එහෙම කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ. මේකට තවත් උදාහරණයක් තමයි අපි මේ අවුරුද්දේ බලපු Shadow and Bone කියන TV series එක. ඒකෙදිත් මේ small science කියන එක සාකච්ඡා වෙනවා. ඒ වගේම ඊටාත්ම සුළු පිරිසකට තමයි මේ small science පාවිච්චි කිරීමේ හැකියාව තිබෙන්නේ. ඊළඟට අපිට කතා කරන්න තියෙන කාරණාව තමයි මේ 5 powers කියන එක. එහෙම නැත්නම් දැන් අපි කලින් සඳහන් කරා මේ ක්‍රියේටර්ට අවශ්‍ය වෙලා තිබෙන්නේ මේ wheel of time එක කැරකෙද්දී යම් ආකාරයකින් මේ ග්‍රේඩ් පැටර්න් එක නිර්මාණය කරන්න කියලා. එතකොට එහෙම ගත්තාම දැන් මේ බලය පාවිච්චි කරන්න පුළුවන් අය මේ වන් පවර් එක පාවිච්චි කරලා යම් කිසි දෙයක් සිද්ධ කරනවා නම් ඒ දේ ඔවුන් හඳුන්වන්නේ view එකක් කියලා. එහෙම නැත්නම් යම් ආකාරයක ගෙතීමක් විදිහට තමයි හඳුන්වන්නේ. ඒ කියන්නේ මේ පවර් එක පාවිච්චි කරනවා මේ ලෝකයේ යම් කිසි දෙයක් වෙනස් කරනවා. එතකොට මේක view එකක් බවට පත් වෙනවා. එතකොට එහෙම ගත්තාම මේ වන් පවර් එක draw කරන විදිය. එහෙම නැත්නම් ඒ වන් පවර් එක threads විදියට කැඩුවොත් ප්‍රධානම powers පහක් තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ තමයි fire, water, air, earth සහ spirit කියන එක. මෙතනදී තවත් විශේෂ කාරණාවක් තියෙනවා. අර මං කලින් සඳහන් කරා වගේම සයිඩීන් කියන පවර් එක පාවිච්චි කරන පිරිමි අයට fire and earth කියන එක ඉතාමත්ම ප්‍රබල විදිහට පාවිච්චි කරන්න පුළුවන්. අනිත් බලයන් එතරම් ප්‍රබල විදිහට පාවිච්චි කරන්න පුළුවන් කමක් නැහැ. අනිත් පැත්තෙන් ගැහැණු අය ගත්තාම ඔවුන්ට water සහ air කියන powers ඉතාමත්ම ප්‍රබල වශයෙන් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ඔවුන්ට අනිත් powers එතරම් ප්‍රබල වශයෙන් පාවිච්චි කරන්න බෑ. එතකොට මෙතන තිබෙන පස්වෙනි එක තමයි මේ spirit කියන එක. මේක සමාන වශයෙන් දෙගොල්ලන්ටම පාවිච්චි කරන්න පුළුවන්. නමුත් අර අනිත් powers එක සංසන්දනය කරද්දී ගොඩක්ම අඩු පිරිසකට තමයි මේ ස්පිරිට් කියන පවර් එක. එහෙම නැත්නම් මේ ස්පිරිට් කියන thread එක channel කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ.
රිව් එක මුලදී මම සඳහන් කරපු කාරණාවක් තමයි මේ wheel of time එක ගත්තාම එක ස්පෝක් එකක් එක යුගයක් නිරූපණය කරනවා. එතකොට ඒ වගේම මේකේ දෙවනි යුගය ඊටාත්ම ප්‍රබල යුගයක් බවට පත් වුණා කියන එක මම මතක් කරා. එතකොට ඇත්තටම මේ දෙවනි යුගය හඳුන්වන්නේ Age of the Legends කියලා. මේකට හේතුව තමයි මේ කාලේ ඉන්න අය මේ one power එක ඊටාත්ම ප්‍රබල විදිහට පාවිච්චි කරා කියලා තමයි කියන්නේ. එතකොට ඒ ලෝකේ ඉන්න මිනිසුන්ගෙන් ඊටාත්ම කුඩා පිරිසකට විතරක් උනාට මේ බලය පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ඔවුන් මේ ලෝකයේ වර්ධනය සඳහා එහෙම නැත්නම් ඊටාත්ම ශීඝ්‍ර දියුණුව සඳහා මේ බලය පාවිච්චි කරා කියලා තමයි කියන්නේ. ඒ වගේම මේ බලය පාවිච්චි කරන්න පුළුවන් අය හඳුන්වන්නේ අයිස් සදායි කියලා. එතකොට මේ අයිස් සදායි කියලා කියන්නේ දෙවෙනි යුගයේදී එහෙම නැත්නම් මේ Age of the Legends කාලය ගත්තාම පිරිමි අය සහ ගැහැණු අය දෙපිරිසම හිටපු කට්ටියක්. නමුත් ඔයාලා දන්නවා මේ TV series එක කාලය වෙනකොට අයිස් සදායි කියලා ඉන්නේ ගැහැණු අය විතරයි. ඒක කොහොමද උනේ කියන එකත් අපි මේ රිව්‍යුවේදී මතක් කරමු. එතකොට අර දියුණු යුගය කියලා කතා කරද්දී සයන්ටිස්ට්ලට, ડોක්ටර්ස්ලට ඒ වගේම මේ හැම ෆීල්ඩ් එකේම ඉන්න අයට ඒ ෆීල්ඩ් එකේ ඉතාමත්ම දියුණු තත්ත්වයටපත් වෙන්න මේ අයිස් සදායි කියන කට්ටිය උදව් කරා කියන එක තමයි අපි මතක් කරන්න ඕන. ඒ විතරක් නෙමෙයි ඒ කාලේ මේ one power එකට ටැප් කරන්න බැරි. එහෙම නැත්නම් channel කරන්න බැරි අයටත් one power එකේ තිබෙන වාසි ලබා ගන්න ඒ කාලේදී මේ standing floors කියන දේවල් නිර්මාණය කරා කියලා තමයි කියන්නේ. එහෙම නැත්නම් මේ යම් ආකාරයක energy source තිබෙනවා one power එකත් එක්ක connect කරලා එතකොට communication energy නිර්මාණය කරන්න ඒ වගේම ඔය waste management හැම දෙයකටම මේ one power එක ඉතාමත්ම ප්‍රබල වශයෙන් පාවිච්චි කරලා තිබෙනවා. එතකොට දැන් මෙතන තිබෙන සුවිශේෂම කාරණාව තමයි දැන් මිනිස්සු ඉතාමත්ම දියුණු වෙලා නමුත් ඔවුන් තවත් ග්‍රීඩි වෙනවා. එහෙම නැත්නම් තවත් කෑදර වෙනවා මේ පවර් එක පාවිච්චි කරන්න. එතකොට ඔවුන් නිරන්තරයෙන්ම රිසර්ච් කරනවා මේ වන් පවර් එක ගැන. ඒ වගේම පොඩි කොන්ෆ්ලික්ට් එකක් තිබෙනවා මේ අයිසදායි පවර් එක පාවිච්චි කරන විදිහට. මම කලිනුත් කතා කරපු කාරණාවක් තමයි මේ යින් යන් පවර්ස් දෙක බැලන්ස් වෙලා තියෙනවා වගේම මේ අයිසඩාය අයටත් සිද්ධ වෙච්ච කාරණාව තමයි මේ සයිඩින් සහ සයිඩා කියන ඒ පවර්ස් දෙක හරියට බැලන්ස් කරලා තමයි පාවිච්චි කරන්න පුළුවන්කමක් ලැබුණේ. ඒ කියන්නේ ඇත්තටම පිරිමි අයට මේ වන් පවර් එක හරියට පාවිච්චි කරන්න නම් ගැහැණු අයගේ උදව් අවශ්‍ය වෙනවා. ඒ වගේම ගැහැණු අයට පිරිමි අයගේ උදව් අවශ්‍ය වෙනවා. මේ කාලේදී ඔවුන් තවත් එනර්ජි එකක් ඩිටෙක්ට් කරනවා. එතකොට මේ එනර්ජි එක ගැන රිසර්ච් කරද්දී ඔවුන් තේරුම් ගන්නවා මේක වන් පවර් එකට වඩා ඉතාමත්ම ප්‍රබලයි. ඒ වගේම අර වන් පවර් එකේ තිබෙන ලිමිටේෂන්ස්. එහෙම නැත්නම් අර ගැහැණු අයට එක කොටසක් පිරිමි අයට එක කොටසක් පාවිච්චි කරනවා වගේ ලිමිටේෂන්ස් නැහැ. මේක ඉතාමත්ම ප්‍රබල විදිහට පාවිච්චි කරන්න පුළුවන් පවර් එකක් කියලා. ඇත්තටම මේ පවර් එක හඳුන්වන්නේ true power කියලා. මම අර කලින් සඳහන් කරපු true source කියන එකත් එක්ක පැටලව ගන්න එපා. මොකද මේ true power එක ඇත්තටම dark one ගේ power එක. එහෙම නැත්නම් dark one ගෙන් directly ලබා ගන්න පුළුවන් power එකක් විදිහට තමයි හඳුන්වන්නේ. එතකොට මේ කාලේ හිටපු scientistලා කරපු වැඩේ මේ පැටර්න් එක. ඒ කියන්නේ මේ නිර්මාණය වෙච්ච රියැලිටි එක හරහා යම් ආකාරයක ඩ්‍රිල් කිරීමක් සිද්ධ කරනවා මේ පවර් එක හොයාගෙන. ඒ කාලෙදී ඕන් තේරුම් ගත්තේ නැහැ මේක ඩාර්ක් වන් ගේ පවර් එක කියලා. එතකොට මෙතනදී සිද්ධ වෙන කාරණාව තමයි මම අර කලිනුත් සඳහන් කරා මේ වීල් එක නිර්මාණය කරද්දී මේක මැද එහෙම නැත්නම් මේ වෙනම ඩයිමෙන්ෂන් එකක ඩාර්ක් වන්ව හිර කරා කියලා ක්‍රියේටර් විසින්. නමුත් මේ බෝ එක නිසා එහෙම නැත්නම් මේ හිල් කිරීම නිසා ඩාර්ක් වන් මේ ප්‍රිසන් එකෙන් නිදහස් වෙන්න පටන් ගත්ත කියලා තමයි කියන්නේ. ඒත් එක්කම සිද්ධ වෙච්ච කාරණාව තමයි මේ ලෝකේ ඉන්න සමහර අයට මේ ඉන්ෆ්ලුවන්ස් එක ඇති වෙනවා. එහෙම නැත්නම් ඔවුන් ක්‍රමක්‍රමයෙන් මේ ඩාර්ක් වන් ගේ ඉන්ෆ්ලුවන්ස් එකට හසු වෙනවා කියලා කිව්වොත් නිවැරදි. එතකොට මෙතන තියෙන කාරණාව තමයි මේ ඩාර්ක් වන් ගේ true power එක අර වන් power එකට වඩා ප්‍රබල නිසා. එහෙම නැත්නම් වන් power එකෙන් කරන්න පුළුවන් දේවල් වලට වඩා වැඩි දේවල් මේකෙන් කරන්න පුළුවන් නිසා ගොඩක් පිරිස් මේ අනුගාමිකයන් බවට පත් වෙනවා මේ ඩාර්ක් වන් ගේ. එහෙම නැත්නම් ඔය අද කාලේදී ඩෙවිල්ව වන්දනා කරන පිරිස් ඉන්නේ. ඒ වගේම කාරණාවක් තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. මේත් එක්කම මේ දෙවෙනි යුගයේ හිටපු අයිසඩායි හීරෝස්ලට සිද්ධ වෙනවා මේ ඊවිල් ෆෝස් එකත් එක්ක. එහෙම නැත්නම් ඩාර්ක් වන් එක සටන් කරන්න. ඒ විතරක් නෙමෙයි ඒ ඩාර්ක් වන් ගේ අනුගාමිකයන් එක සටන් කරන්න සිද්ධ වෙනවා. මේ සටන් සියවස් ගණනාවක් තිස්සේම විහිදුණා කියලා තමයි කියන්නේ. ඊට පස්සේ ඔවුන් මේ අයව පරද්දලා අර ඩාර්ක් වන්ව ආයිසරයක් ඉන්ප්‍රිසන් කරනවා. එහෙම නැත්නම් අර වීල් එක මැද ඒ ප්‍රිසන් එකේ මේ ඩාර්ක් වන්ව හිර කරා කියලා තමයි කියන්නේ. නමුත් මෙතනදී සිද්ධ වෙන කාරණාව තමයි මේ ඉන්ප්‍රිසන් කරන්න කලින් මේ ඩාර්ක් වන්ට හැකියාවක් ලැබෙනවා මේ වන් පවර් එකේ තිබෙන සයිඩීන් කියන කොටස ටච් කරන්න. එහෙම නැත්නම් ඒකේ මේල් හාෆ් එක
ටච් කරන්න. මේකත් එක්ක වෙච්ච කාරණාව තමයි වන් පවර් එකේ මේ සයිඩීන් කියන පවර් එක ටච් කරපු ඒකට channel කරපු පිරිමි අයත් කරප්ට් වෙනවා. ඔවුන් ලෝකයේ පුරා ලොකු කේයෝස් ඇති කරා කියලා තමයි කියන්නේ. එහෙම නැත්නම් අර ඩාර්ක් වන්ට අවශ්‍ය විදිහට ලොකු ඇපොකලිප්ස් එකක් මේ ලෝකයේ පුරාටම සිද්ධ වෙනවා. ලොකු විනාශයන් සිද්ධ වෙනවා. එතකොට මෙතනදී ඊළඟට සිද්ධ වෙන කාරණාව තමයි දැන් මේ අයිසඩයි කොටස ගත්තාම ඒකේ ෆීමේල් අයට විතරයි දැන් හරියට මේ වන් පවර් එකේ තිබෙන හොඳ කොටස පාවිච්චි කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ. එහෙම නැත්නම් මේ සයිඩා කියන කොටස පාවිච්චි කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ. එතකොට ඔවුන්ට සිද්ධ වෙනවා මේ උමතුවටපත් වෙලා ඉන්න පිරිමි අයත් එක්ක සටන් කරන්න. ඒ විතරක් නෙමෙයි යම් ආකාරයකින් මේ පිරිමි අයව නවත්තන්න ලොකු සටනක් දියත් කරන්න ඔවුන්ට සිද්ධ වෙනවා. එතකොට මෙතනදී මේ ජෙන්ටල් කිරීම කියන වචනය පාවිච්චි කරනවා. එතකොට මෙතනදී වෙන්නේ මේ වන් පවර් එක පාවිච්චි කරන ෆීමේල් අය ගිහිල්ලා අර පිරිමි අයව හොයාගෙන ඔවුන් මේ වන් පවර් එකත් එක්ක තිබෙන ලින්ක් එක. එහෙම නැත්නම් මේ කනෙක්ෂන් එක බිඳ දමනවා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ ඔවුන්ගේ තිබෙන එකම මිෂන් එක තමයි කිසිම කෙනෙක් අර සයිඩීන් කියන කොටසට එහෙම නැත්නම් මේ වන් පවර් එකේ මේල් කොටසට ටච් කිරීම නවත්තන එක, ඒක channel කිරීම එක නවත්තන එක ඒත් එක්කම ඔවුන්ගේ මිෂන් එක ඉවර වෙන්නේ ලෝකයේ ඉන්න ඒ විදිහට මැජික් බලයට. එහෙම නැත්නම් මේ වන් පවර් එක ටච් කරන සියලුම පිරිමින්ව ජෙන්ටල් කරලා. හැබැයි මෙතන තිබෙන කාරණා තමයි මේක ඒ කාලයට විතරක් නෙමෙයි දැන් මේ ටීවී සීරීස් එක සාකච්ඡා වෙන කාලයටත් අදාළයි. හැමතිස්සෙම මේ අයිසඩයි ඉතුරු වෙලා ඉන්න ගැහැණු අයගේ තිබෙන එක මිෂන් එකක් තමයි මේ විදිහට මේ වන් පවර් එක channel කරන්න පුළුවන් පිරිමි අයව හොයාගෙන ගිහිල්ලා ජෙන්ටල් කරලා දාන එක. එහෙම නැත්නම් මේ පිරිමි අයගේ channel කිරීමේ හැකියාව නැති කරන එක. හැබැයි මෙතනදී සිද්ධ වෙන කාරණාව තමයි ඕනම කෙනෙක් මේ වන් පවර් එකත් එක්ක කනෙක්ට් වෙලා ඉන්නකොට ඔවුන් සාමාන්‍යයෙන් ඊටාත්ම enhance living එකක් තමයි තිබෙන්නේ. එහෙම නැත්නම් ඔවුන්ගේ ජීවත් වීමේ හැකියාව ඔවුන්ට දැනෙන විදිහ ඉතාමත්ම ප්‍රබලයි. එතකොට ඒ වගේ කෙනෙක්ව ඒ වන් පවර් එකෙන් අයින් කළ දැම්මහම සිද්ධ වෙන කාරණාව තමයි ඔවුන් ලොකු ડિප්‍රෙෂන් එකක් ඇති වෙනවා. ඔවුන්ට ජීවිතය ගැන තිබෙන ආශාව නැති වෙනවා. එතකොට ටික කාලයකින් ඔවුන් තමන්ගේ ජීවිතය නැති කරගන්න තත්ත්වයටපත් වෙනවා. ඔය විදිහට තමයි අපිට Wheel of Time හා සම්බන්ධ මේ යුනිවර්ස් එක ගැන, ඒ වගේම මේ මැජික් ගැන, මේ වීල් එක මොකක්ද කියන එක ගැන කතා කරන් තියෙන්නේ. වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම යාළුවොත් එක්ක ෂෙයා කරන්න. ඒ විතරක් නෙමෙයි ඔයාලගේ අදහස් ප්‍රශ්න කමෙන්ට් කරන්න. හැබැයි මේ පළවෙනි එපිසෝඩ්ස් 4ට අදාළ ස්පොයිලර්ස් කමෙන්ට් කරන්න එපා. මොකද මේ ටීවී සීරීස් එක බලන්න පටන් ගත්තේ නැති අයටත් බලන්න පුළුවන් විදිහට තමයි මම මේ රිවිව් එක කරලා තියෙන්නේ. නමුත් මම මේ කතා කරපු විස්තර වලින් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම්, අදහස් යෝජනා චෝදනා තියෙනවා නම් කමෙන්ට් කරන්න කියලාත් මතක් කරනවා. channel එකට subscribe වෙන්න හැම දිනාටම ජය වේවා.